මෙවර ඇසළ පුන්පෝ දින ලන්ඩනයේ ධම්මසෙන්ටර් මගින් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලද ධර්මදේශනාව අතිගරු පණ්ඩිත කොත්මලේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් සිදු කෙරුණා. මේ එයින් ලබාගත් ඔඩියෝ පටය ඔබගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කරමි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් ඇත්තටම තවදුරටත් කරුණු දැක්වීමක් මේ උතුම් ධර්මදේශනය පිළිබඳ තවදුරටත් කරුණු දැක්වීමක් මීළඟ වැඩසටහනින් කිරීමට අදහස් කරනවා. ඒ නිසා මේ ඊටමත් වටිනා ධර්මදේශනාවක් බොහොම සරලව දේශනා කරනවා. ඒ ගැන ඊටම හොඳින් අවධානය යොමු කරලා අහලා අපිට අපේ දුක් කරදර නිවා ගන්න දුක් දුම්නස් දුරු කරන මාර්ගයටම ඒමට හේතු වාසනා වේවායි පතනවා. මෙවැනි සරල ධර්ම දේශනා සහ තමන්ගේ දුක් දුම්නස් නැති කරගෙන මේ මාර්ගය සතර සතිපට්ඨානය මේ ලද ආයු කාලය තුලම අවබෝධ කරගෙන වැඩිවීමට උපකාර වේයයි හැඟේ නම් මේ වැඩසටහන සමග එකතු වීමට කරුණාකර subscribe කරන්න. ත්වන් සරණයි. ඥානන් වහන්සේ නමක් අපිට ධර්ම දේශනා කරන්නේ දුකෙන් මිදෙන මාර්ගයක් පැහැදිලි කරන්නට. එතකොට මේ දුක ඉක්මවා සිටින කෙනෙක් බවට පත්වන්නට නම් අපි කෙසේද දුක ඉක්මවන්නේ කියන එක පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුරූපීව අපි තේරුම් ගත යුතුයි. භාග්‍යතුන් වහන්සේගේ තියෙන දේශනාවට අනුරූපව අප එය තේරුම් ගන්නකොට අපිට ඊට අමතරව තිබෙනවා තවත් බොහෝ දේවල් ප්‍රමාණයක්. ඒ කියන්නේ සම්මුති ලෝකය තුල සිදුවන පැවැත්ම පිළිබඳවත් යම් අවබෝධයක් ඇති කරගන්නට ඒ ආදී සියලුම දේවල් පිළිබඳව දැක්මක් ඇති කෙනෙකුට ඊටම පහසුවෙන් පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ අවබෝධය කරා ගමන් කරන්නට. ඉතින් මේ සියලුම දේවල් අපිට විවරණය කරගන්නට පුළුවන් සූත්‍ර දේශනාවක් තමයි සංයුක්ත නිකායේ කන්දක වග්ගයේහි දකින්නට ලැබෙන පුප්ප සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ පුප්ප සූත්‍රයේදී දේශනා කරනවා නාහම් භික්ඛවේ ලෝකේන විවදාමි. මහණෙනි මම ලෝකයා සමග විවාද කරන්නේ ලෝකෝචකෝ භික්ඛවේ මයා විවදති. ලෝකයා වනාහි මහණෙනි මා සමග විවාද කරනවා. නාහම් භික්ඛවේ ලෝකේන විවදාමි. මහණෙනි මම ලෝකය පිළිබඳව නැතිනම් ලෝකයා සමග විවාද කරන්නේ ලෝකෝචකෝ භික්ඛවේ මයා විවදති. ලෝකයා වනාහි මා සමග විවාද කරනවා නැතිනම් මා සමග වාදයකට එළඹෙනවා. න භික්ඛවේ ධම්මවාදී කේනචි ලෝකස්මින් විවදති. මහණෙනි ලෝකයේහි ධර්මවාදී පුද්ගලයා කා සමගවත් වාද කරන්නේ නැහැ. විවාදයට කටයුතු කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකේ ධර්මවාදී පුද්ගලයෙක් සත්‍ය ස්ථාපනය කරනවා මිසක නිස්කාරණේ ලෝකයේ තුල විවාදයට පාත්‍ර වන දේවල් සිද්ධ කරන්නේ නැහැ. සත්‍ය ස්ථාපනය කරනවා. අසත්‍ය හමුවේ සත්‍ය ප්‍රකාශ කරනවා. නමුත් ඒක විවාදයක් ලෙස නෙමෙයි. ඒක සුදුසු වූ දෙයක් විදිහට. මේක දේශනා කළා බුදුරජාණන් වහන්සේ බොහොම වැදගත් කරුණක් දේශනා කරනවා. යම් භික්ඛවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං නත්තේති වදාමි. මහණෙනි මේ ලෝකයේහි නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං පණ්ඩිතයන්ට යම් පණ්ඩිතයන් අතර යම් දෙයක් නැතයි සමතන. ලෝකේ නුවණැත්තු අතර යම් කිසි දෙයක් නැහැ කියලා සම්මතනම් අහම්පිතං නත්තේති වදාමි. මම ඒක නැතයි කියලා කියනවා. ලෝකයේ නුවණැත්තන් අතර යම් කිසි දෙයක් නැතයි කියලා සමතනම් ඒ නැතයි කියලා සම්මත වුණ දේ මම නැතයි කියලා කියනවා. යම් භික්ඛවේ අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං මහණෙනි යම් කිසි දෙයක් ලෝකේ ඇතයි සම්මතනම් අහම්පිතං අත්ථේති වදාමි මමත් ඒ දේ ඇතයි කියලා කියනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? ලෝකේ නුවණැත්තන් විසින් යම් කිසි දෙයක් නැහැයි කියලා කියනවා නම් මහණෙනි මමත් ඒ දේ නැහැයි කියලා කියනවා. ලෝකේ නුවණැත්තන් විසින් යම් කිසි දෙයක්
තියනවා කියලා කියනවා නම්, පවතිනවා කියලා කියනවා නම් මහණෙනි මමත් ඒ දේ ලෝකේ පවතිනවා කියලා, තියනවා කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ තවදුරටත් එක විභජනය කරනවා. කිංච භික්ඛවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන. මහණෙනි මොකද්ද ලෝකයේහි නැතයි කියලා සම්මත? නුවණැත්තන් අතර නැතයි කියලා සම්මත යමහං අතීති වදාමි. මම යමක් ලෝකේ නැහැයි කියලා කියනවා නම් පඬිතයන් අතරත් යමක් නැතයි කියලා සම්මත නම් මොනවද මේ මම නැහැ කියලා කියන දේ? රූපං භික්ඛවේ නිච්ඡං ධ්වං සස්සතං අවිපරිණාම ධම්මං නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතාන. රූපය කියන එක ලෝකේ නිච්ඡං ධ්වං නිට්ටය වූ ධ්ව වූ සස්සත වූ අවිපරිණාම ධම්මං අවිපරිණාම ධර්ම වූ දෙයක් කියන එක තියෙනවා රූපේ ස්වභාවයක්. එතකොට ඒ නිත්‍ය දුව සස්සත අවිපරිණාම ධර්ම වූ ස්වභාවයේ යම් කිසි රූපයක තියෙනවා නම් එබඳු රූපය නත්ථීති වදාමි නැහැයි කියලා කියනවා. මොකද ඒක නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානම් පණ්ඩිතයන් අතර ඒකේ ඒ රූපය නැතයි කියලා සම්මතයි. මොන විදිහේ රූපද ලෝකේ නැත්තේ? නිත්‍ය වූ දුහ වූ ඒ වගේම සස්සත වූ අවිපරිණාම ධම්ම. නිත්‍ය වශයෙන් පවතින. ඒ කියන්නේ හටගෙන ඉතුරු නැතුව නැති නොවන දුහ වූ නොවෙනස් පවත්වාගෙන යන දුහ ස්ථිත වූ දෙයක්. ඒ කියන්නේ පවතින දෙයක්. සස්සතං සාස්වතික වූ දෙයක්. ඒ වගේම අවිපරිණාම ධම්ම විපරිණාමයටපත් නොවන වෙනස් වීමට භාජනය නොවන වූ රූපයක් තියෙනවා නම් එබඳු රූපය ලෝකේ නුවණැත්තෝ කියනවා නැහැයි කියලා. මහණෙනි මමත් කියනවා එබඳු රූපයක් නැහැ කියලා. ඒ වගේම වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මේ ස්කන්ධ ධර්මය ලෝකේ නිට්ටයයි, දුවයි, සස්සතයි, අවිපරිණාම ධම්මයි කියලා ලෝකේ එවඳු වූ රූපයක් නැහැයි කියලා ලෝකේ නුවණැත්තෝ කියනවා නම්, වේදනාවක් නැහැයි කියලා කියනවා නම්, සංඥා සංඛාර විඥානයක් නැහැයි කියලා කියනවා නම් එබඳු වූ දේ නැහැයි කියලා මමත් කියනවා. ඒ වගේම මහණෙනි මොකද්ද ලෝකේ අති සම්මතං ලෝකේ පණ්ඩිතාන පණ්ඩිතයන් අතර නුවණැත්තන් අතර ඇතයි කියලා සම්මත මොනවද? යමහං අත්ථීති වදාමි. මමත් ඒක ඇතයි කියලා කියනවා නම් මොකද්ද එබඳු වූ දේ? රූපං භික්ඛවේ මහණෙනි රූපය අනිච්චං අනිත්‍ය වූ දෙයක්. දුක්ඛං දුක්ඛ වූ දෙයක්. විපරිණාම ධම්මං විපරිණාම ධර්මයට ලක්වන දෙයක්. ඒ කියන්නේ අනිත්‍ය වෙන දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත වෙනස් වීමට භාජනය වන යම් රූපයක් තියෙනවා නම් අති සම්මතං ලෝකේ පණ්ඩිතානං මහණෙනි ඒ බඳු රූපයක් ලෝකේ ඇත්තයි කියලා පණ්ඩිතයන් අතර සම්මතයි. ඒ බඳු රූපයක් ලෝකේ ඇත්තයි කියලා සම්මතයි. ඒ කියන්නේ යම් ලෝකේ රූපයක් තිබෙනවා නම් ඒ රූපේ ලක්ෂණ ටික මොකද්ද? අනිච්චං අනිත්‍යයි, දුක්ඛං දුකයි, විපරිණාම ධම්ම. වෙනස් වීමට භාජනය වෙනවා. ඒක තමයි රූපේ ලක්ෂණය. ඒ බඳු රූපයක් ලෝකේ ඇතයියි පඬිත්‍යයන් අතර සම්මතයි. මහණෙනි මමත් ඒක ඇතයි කියමි. ඒතර බුදුරජාණන් වහන්සේ රූපය ඇතයි කියලා දේශනා කළා. කෙබඳු වූ රූපයක්ද? අනිත්‍ය වන දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත විපරිණාම ධම්ම නැතිනම් වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වූ රූපයක් ලෝකේ ඇතයි කියලා නුවණැත්තන් අතර සම්මතයි. එබඳු වූ රූපේ තියෙනවා කියලා මම කියනවා. ඒ වගේම එබඳු වේදනාවක් තියෙනවා කියලා මම කියනවා. එබඳු සංඥාවක්, එබඳු සංස්කාරයක්, එබඳු විඥානයක් පවතිනවා කියලා මම කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක තමයි ලෝකේ ඇතයි කියලා නුවණැත්තෝ කියන දේ. ඒකම බුදුරජාණන් වහන්සේත් ඇතයි කියලා සම්මත නම් ඇතයි කියලා කියනවා නම් ඒ මෙන්න මේ දේ. එතකොට අති භික්ඛවේ ලෝකේ ලෝක ධම්මෝ මහණෙනි ලෝකේහි ලෝක ධර්මයක් තියෙනවා. ලෝක ධම්ම කියලා කියන්නේ ලෝක ස්වභාවය කියන එක. එතකොට මේ ලෝකේ ලෝක ස්වභාවයක් තියෙනවා. යම් තථාගතෝ අභිසම්බුද්ධති එය තථාගතයන් වහන්සේ විසින් අභිසම්බුද්ධති අභිසමේති ඒක බුදුරජාණන් වහන්සේ විසින් දැනගන්නවා. අභිසම්බුද්ධති අභිසමේති අවබෝධ කරගන්නවා. ඒක මනවින් දැනගන්නවා, මනවින් අවබෝධ කරගන්නවා. අභිසම්බුද්ධිත්වා අභිසමිත්වා
මනවින් දැනගෙන මනවින් අවබෝධ කරගෙන ආචිකති දේශේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරොත්ති. එතකොට ඒක දේශනා කරනවා, ඒ වගේම පනවනවා, ස්ථාපනය කරනවා, විවරණය කරනවා, බෙදා දක්වනවා, විභජනය කරනවා, ඒ වගේම උත්තානි කරෝති, ඒක උඩුකුරු කොට පෙන්වා දෙනවා. එතකොට මොකද්ද මේ ලෝකයේහි පවතින ස්වභාවය? මොකද්ද බුදුරජාණන් වහන්සේලා මේ අවබෝධ කරගන්නේ? රූපම් භික්ඛවේ ලෝකේ ලෝක ධම්මෝ. මහණෙනි, රූපය කියන එක ලෝකයේහි ලෝක ධර්මයක්. ලෝකය ස්වභාවය කොට පවතින ධර්මයක්. සං තථාගතෝ අபிසම්බුජ්ජති අபிසමේති. ඒක තථාගතයන් වහන්සේ අபிසම්බුජ්ජති මනවින් දැනගන්නවා, අபிසමේති මනවින් අවබෝධ කරගන්නවා, මනවින් දැනගෙන මනවින් අවබෝධ කරගෙන ලෝකයට කියා දෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ නමක් මොකද්ද කරන්නේ? යම් ලෝකයේහි ලෝක ස්වභාවයක් තිබුණා නම්, ලෝකයේහි යම් ලෝක ධර්මයක් තිබුණා නම්, අනේ ලෝක ධර්මය, අනේ ලෝක ස්වභාවය පිළිබඳව මනවින් දැනගෙන මනවින් අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ නමක් විසින් සිදු කරනු ලබන, නැතිනම් තථාගතයන් වහන්සේ විසින් සිදු කරනු ලබන කාර්යභාරය. එතකොට මේ ලෝකයේහි ලෝක ධර්මය, නැතිනම් ලෝකයේ තුල තිබෙන ස්වභාවය පිළිබඳව අනවබෝධය තමයි ලෝකයට තියෙන ප්‍රශ්නේ. ලෝකයේහි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් නැතත් ලෝකයේහි පවතින ස්වභාවයක් තියෙනවා, ලෝකයේහි පවතින ධර්මයක් තියෙනවා. ඒක තමයි ලෝක ධම්ම කියලා කියන්නේ. එතකොට රූපය කියන එක ලෝක ධර්මයක්. රූපය කියන එක ලෝක ධර්මයක්. ඒ රූපයේහි යම් ලක්ෂණයක් තියෙනවා නම්, යම් ගතියක් තියෙනවා නම්, යම් ස්වභාවයක් තියෙනවා නම්, ඒ සියල්ලක්ම ඒ පවතින ධර්මයන්, නැතිනම් ඒ විදිහට සිදුවන දේවල් බුදුරජාණන් වහන්සේ කරන්නේ ඒක අවබෝධ කරගෙන ලෝකෙට කියා දෙන එක. එහෙනම් ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධ ඥානයකින් අවබෝධ කරගෙන දේශනා කරනකම් ශ්‍රාවකයෙකුට ඒක විශේෂ වෙන්නේ නැහැ. ශ්‍රාවකයෙකුට විශේෂ වෙන්නේ නැහැ. ඒකයි මනවින් අවබෝධ කරගෙන මනවින් දේශනා කරන ඒ ධර්මයේ පිළිබඳව අපි පරතෝ ගෝස ප්‍රත්‍ය තුලින් වටහා ගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ ස්වයම්භූ ඥාණයෙන් ඒක අවබෝධ කරගන්න නිසා. එතකොට දැන් අපි අද කාලෙදී යම් කිසි කෙනෙක් ධර්මය අවබෝධ කරගන්නවා නම් එයා ධර්මය අවබෝධ කරගත යුතු වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමයට මිසක ඒ ක්‍රමයට පරිබාහිරව ගිහිල්ලා ඒ කියන්නේ දැන් පොතේ පත්තේ නිවන නැහැ කියලා තමයි කියන්නේ. අන්න ඒ විදිහට ඒ ටික පැත්තකින් තියලා Tamanට වැටහෙන පරිදි ග්‍රහණය කරගෙන ලබන නිවනක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. අර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකයට ප්‍රතිස්ථාපනය කරලා කියා දුන්නු විවරණය කරන ලද දේ එලෙසින් අවබෝධ කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි දැනගත යුතු ලෝක ධර්මයන් මොනවද? ඒ ලෝක ධර්මයන් තමයි රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මෙන්න මේ ධර්මයන්. මේවා තමයි ලෝක ධර්ම. එතකොට මේ ලෝක ධර්මය බුදුරජාණන් වහන්සේ විවරණයට ලක් කළා. මේක අපි දැනගත යුතු, අවබෝධ කරගත යුතු දෙයක් මෙන්න මේ විදිහට අවබෝධ කරගන්නට කියලා. එතකොට දැන් මේ ලෝක ධර්මයේ පිළිබඳව අපි විවරණය කරගන්නකොට, ලෝකේ ස්වභාවය පිළිබඳව විවරණය කරගන්නකොට දැන් අපිට කොටස් දෙකක් මේකේ මුලින් කතා කළා. මොකද්ද? ලෝකේ ඇතයි සම්මත දෙයක් තියෙනවා, නැතයි සම්මත දෙයක් තියෙනවා. ඒ නිසා රූපය පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට අර පඬිතවාදයන් අනුව කියන්නේ මෙතන වාද කියලා කියන්නේ දැන් වචනයටත් වාද කියනවා. වදතිති වාදෝ කියලා කියනවනේ. දැන් සමහරව හිතනවා විභජ්‍ය වාද කියනකොට මේක මහ ලොකු වාදයක් කියලා. නෑ, බෙදා දක්වමින් අදහස් ප්‍රකාශ කිරීම තමයි විභජ්‍ය වාද කියලා කියන්නේ. ඒක වාද කියන වචනයෙන් හඳුන්වන්නේ අර විවාද කිරීමම නෙමෙයි. වාද කියලා කියන්නේ වදති කියනවා. කියන්නේ යමක් ඒ වාදයයි. එතකොට මෙතනදී අපි කතා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ රූපේ පිළිබඳව, වේදනා, සංඥා, සංඛාර, විඥානයන් පිළිබඳව අපිට ආකාර දෙකකට අපිට බෙදලා පෙන්වනවා. මොකද්ද? ඇතයි සම්මත දෙයක් සහ නැතයි සම්මත දෙයක්. සාස්වත වූ
පවතින නිට්ටය වූ වෙනස් ස්වභාවයකටපත් නොවන එතකොට ඒ කියන්නේ විපරිණාම ධම්ම වූ රූපේ වේදනා සංඥා සංකාර විඥාන නැතයි කියලා දේශනා කළා. ඒ වගේම වෙනස් වන ස්වභාවයෙන් යුක්ත අනිත්‍ය වුණ දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත රූපය එබඳු රූපයක් ඇතයි කියලා දේශනා කළා. සමහර වෙලාවට කෙනෙක් මේ වගේ සූත්‍රයක් අරගෙන කියනවා මේ කියන්නේ රූපය කියන එක මේ බුදුරජාණන් වහන්සේ තියනවා කියලා පිළිගත්ත දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ රූපය පවතිනවා කියලා පිළිගත්ත දෙයක් කියලා මේ සූත්‍රය ඇතැම් වෙලාවට උද්දෘත කොට දක්වනවා. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ ඇත්තටම දේශනා කළේ රූපය කියලා යමක් පවතිනවා. ඒ කියන්නේ වෙනස් වෙමින් පවතින රූපයක් බාහිර පවතිනවා කියන එකද එමත් නැතිනම් රූපයේහි තියෙන යථා ස්වභාවය යථා ලක්ෂණය පිළිබඳව අපිට කළ දේශනයක්ද කියන එක පිළිබඳව අපි විමසිය යුතුයි. එතකොට මේ පවතිනවා කියලා පෙන්නන ඇතයි කියලා සම්මත රූපය ගැන දේශනා කළේ මොකද්ද? ඇතයි කියලා සම්මත රූපය අනිත්‍ය වුණ දුක් වුණ විපරිණාම ලක්ෂණයන්ගෙන් යුක්ත වුණ රූපයක්. අනිත්‍යයි කියලා කියන්නේ කොහොමද? යමක් අනිත්‍යයි කියලා කියන්නේ එය හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවයෙන් යුක්ත නම් අන්න ඒ බඳු රූපයට කියනවා අනිත්‍ය වූ රූපයක් කියලා. යම් කිසි රූපයක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම් ඒ බඳු වූ රූපයට කියනවා අනිත්‍ය වූ රූපයක් කියලා. එතකොට ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ඒ අනිත්‍ය ධර්මය අපි මෙතනදී නිවැරදිව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා කුමන පදනමක ඉඳලාද ඒ අනිත්‍යතාවය පිළිබඳව කතා කරන්න කියලා. වෙනතුනේ අනිත්‍යතාවය පිළිබඳව අපි හඳුනා ගැනීමේදී මේ හේතු නිසා සකස් වෙනවා. හේතු ඇතිකල්හි අපිට ඒ දේ ගොඩ නැගෙන්නේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක ඇතුලේ කතා කරන අනික් දේ තමයි අහුත්වා සම්භූතං. නොවි තමයි ඒක හටගන්නේ. ඒ කියන්නේ කලින් ඒක තිබිලා නෙමෙයි උපදින්නේ. ඒ වගේම හුත්වා න භවිස්සති වෙලා අනාගතයට ඒක ඉතුරු වෙලා තියෙනවත් නෙමෙයි. ඒක තමයි රූපයේ ස්වභාවයත් වේදනාවේ ස්වභාවයත් සංඥාවේ ස්වභාවයත් සංස්කාරයේ ස්වභාවයත් විඥානයේ ස්වභාවයත් ඒ ස්වභාවය. ඒකම තමයි ඒ තුලින්ම තමයි අපිට අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපිට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අපිට පේනවා ලෝකය තුල යම් රූපයක් කියලා දෙයක් අපිට හමු වෙනවා නම් ඒ රූපයේ ලක්ෂණය අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ලක්ෂණය. ලෝකයම් රූපයක් අපිට හම්බෙනවා නම් ඒ රූපයේ ස්වභාවයේ දුක්ඛ ලක්ෂණය, ඒ රූපයේ ස්වභාවයේ විපරිණාම ලක්ෂණය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අනිත්‍යයි කියලා කියන්නේ ඇයි? ඒ රූපය කියන දේ අපිට හමුවන්නේ හේතු වල සැකස්මක් විදිහට. හේතු වල සැකස්මක් විදිහට. මොකද්ද රූපය හමුවන්නට හේතු? අපිට රූපය පිළිබඳව අපි හමුවන හේතු පිළිබඳව කතා කරනකොට අපි අවිජ්ජා සම්භූතං වවත්තේති කියලා කියන අවිද්‍යාවෙන් හටගත්ත කියලා කියනවා. තණ්හා සම්භූතං, කම්ම සම්භූතං, ආහාර සම්භූතං. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර කියන මේ ධර්මයන්ගෙන් තමයි රූපය කියන දේ සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට හේතු පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට හේතු විදිහට මේ ධර්ම පිළිබඳව අපි ව්‍යවස්ථාපනය කරනකොට අපිට පේනවා අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන මේ දේවල් බාහිර පවත්නා රූපායතනයට හේතු වෙන්නේ කොහොමද? බාහිර පවතින රූපායතනයට හේතුවක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට ඇහැට පැමිණෙන වර්ණ රූපයකට අවිද්‍යාව මොකද්ද කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? තණ්හාව කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? කර්මය කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියන එක ගැන අපි කල්පනා කරලා බලන්නට ඕන. අපි දන්නවනේ ගස්කල් ගෙවල් දොරවල් කියන මේ දේවල් වලට අවිද්‍යාව, කර්මය, තණ්හාව වදාළ නැහැ කියලා. ඔබ දකිනවා එළියේ තියෙන ගහක් කැලේක තියෙන. එතකොට මේ තියෙන ගහක මේ ගහේ තියෙන අවිද්‍යාව මොකද්ද? තණ්හාව මොකද්ද? කර්මය මොකද්ද කියලා ඇහුවොත් අපි දන්නවා ඒ ගැන අවිද්‍යාව, තණ්හා, කර්ම ගැන කතා කරන්නට පුළුවන් කම නැහැ. හැබැයි රූපේට ප්‍රත්‍ය හැටියට පෙන්නනවා අපිට මේක හටක් ගන්න හේතු වුණා අවිද්‍යාව, තණ්හාව, කර්මය කියලා. ඇයි එහෙම පෙන්වන්නේ? එහෙම පෙන්වන්නේ පින්නතුනේ අද ඔබ යම් රූපයක් දකිනවා නම් බාහිර තියනවා කියලා ඔබට යම් රූපයක් S2කට දකින්න පුළුවන් නම් ඔබ දකින්නේ
ඇත්තටම එළියේ පවතින යථාභූත විදිහට එබඳු වූ ආකාරයෙන් තියෙනා වූ දෙයක්ම නෙවෙයි ඔබ දකින්නේ ඔබේ ප්‍රසාදය යම් විදිහට සකස් වෙනවා නම් ඇහැ පැත්තේ තියෙන චක්කු ප්‍රසාදය සකස් වෙනවා නම් අන්නේ ප්‍රසාදයට ගෝචර කරගන්න පුළුවන් වුණ ආකාරයේ රූප විතරයි ඔබට ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ප්‍රසාදය වෙනස් වුණොත් ඔබට පෙනෙන පරාසය වෙනස් වෙලා තියෙනවා. එහෙනම් අපිට කියන්න බෑ මට පේන්නේ එළියේ තියෙන ඇත්තටම පවතින රූපය කියලා. ඒ නිසා ඒ රූපයට හේතුව ගැන දේශනා කරනකොට අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික පෙන්නනවා. මේ හේතු ටික තමයි ඇහැ උපදවන්නේ හේතු ටික. එතකොට ඇහැ උපදවන හේතු ටිකම පෙන්නනවා රූපයට තියෙන හේතු ටිකක් හැටියට. ඇයි? ඇස ඇති කල්හි තමයි ඔබට රූපේ පේන්නේ. ඇස හටගත්තාම ඒ ඇසට ඒ ප්‍රසාදයට අර බාහිර තියෙන වර්ණ රූපය පතිත වෙනවා. වර්ණ රූපය ගැටෙනවා. වර්ණ රූපේ ආපාතාගම වෙනවා කියලා අපි කියනවා. එතකොට අන්න ඒ විදිහට වර්ණ රූපේ ගැටුණාට පස්සේ අපිට ඒ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. රූපේ පිළිබඳව, රූපායතනයේ පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙන්න මේ ඇහත්, රූපයත්, විඥානයත් කියන මේ චක්කු විඥානයත් කියන මේ තුන්දෙනෙකුගේ එකතුව තමයි අපිට එකතු වුණ තැනක තමයි දර්ශන කෘත්‍ය කියන දේ පේනවා කියන කම සම්පූර්ණ වෙන්නේ. මේ තුන්දෙනෙකුගේ එකතුවක් වුණ තැනක. එතකොට දැන් රූපය ගැන කතා කරනවා නම් හේතු නිසා සකස් වෙන බව අපිට පෙන්වන්නට වෙනවා අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ටිකත්. ඒ වගේම ඒ බඳු වූ භවෙන් උපද්දපු ප්‍රසාදයට ගැටෙන වර්ණ රූපය පිළිබඳව දැනගන්නට පුළුවන් හිතත් යෙදුනට පස්සේ ඔන්න අපිට රූපය පෙනෙනවා කියන බව ඇවිල්ලා තියෙනවා. දැන් ওই පෙනෙනවා කියන බව අටගත්තේ මොකක් නිසාද? ඇසත්, රූපයත්, චක්කු විඥානයත් කියන මේ තුන්දෙනෙකුගේ එකතුව නිසා මිසක එක්කෙනෙකුට අවශ්‍ය නිසා නෙමෙයි. රූපෙට පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඇස හරහා පෙනෙන්නේ නැතුව කෙලින්ම ඇවිල්ලා ඔබේ හිත ඇතුළට රිංග ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒ වගේම හිතට පුළුවන් කමක් තිබ්බේ නැහැ චක්කු ප්‍රසාදයට අනුරූපව දැනගන්නේ නැතුව කෙලින්ම රූපේ පිළිබඳව දැනගන්න පුළුවන් කමක් තිබෙත් නැහැ. එහෙම බැරි නිසා තමයි අන්ධ කෙනෙකුට දිබ්බ චක්කු ඥානය උපදවන්නත් බැරි. එතකොට අපිට චක්කු ප්‍රසාදයේ යම් මට්ටමකින් තියනවා නම් ඒ බඳු මට්ටමට රූප දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඒ බඳු මට්ටමකින් රූප දකින්නට යනකොට පින්නතුනේ අපිට පෙනීම කියන සිදුවීම ඇතුලේ අපිට පේනව මොනවද? ඇහැ, රූප, චක්කු විඥාන කියන මේ තුන්දෙනෙකුගේ එකතුවක්. එතකොට දැන් අද අපි කොච්චර කිව්වත් අපි පේන්නේ ඔය එළියේ තියෙන දෙයමයි කියලා. අපි ඇත්තටම දැකලා තියෙන ඇහැට ආපු වර්ණ සටහන. ඒ වර්ණ සටහනේ ස්වභාවය මොකද්ද? පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනකම. දැන් මේ මොහොතේ ඇහැට ආපු වර්ණ රූපය කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ ඊළඟ දවසෙත් ඔබට ඇහැට එනවායි කියලා. එතකොට වර්ණ රූපයෙන් තොර දෙයක් ඔබ ලෝකේ දැකලත් නැහැ. වර්ණ රූපයකින් තොර දෙයක් ඔබ ඇහෙන් දැකලත් තියෙනවද? කවදාවත් වර්ණ රූපයෙන් තොර දෙයක් ඔබට ඇහෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ. නෑ වර්ණ රූපයක් ඔබ දකිනවා නම් දකින්නේ මේ මොහොතේ උත්පන්න වූ ධර්මයක් හැටියට. හටගත්ත දෙයක්. එතකොට මේ උත්පන්න වර්ණ රූපේ ගෝචර කරගන්න උත්පන්න වූ ප්‍රසාදයේ තියෙන්නත් ඕනේ විඥානයේ තියෙන්නත් ඕනේ. මේ තුන් දෙනාගේ එකතුව තමයි අපිට පේනවා කියලා කියන්නේ. එතකොට ඒ රූපේ ස්වභාවයේ ලක්ෂණය මොකද්ද? ඒ රූපේ ස්වභාවය තමයි පෙර නොතිබී හටගත්තා. මේ තුන්දෙනෙක් එකතු වුණ තැනකදී අපිට ඒක ඇති බවට හමු වෙනවා. ඒ හටගත්ත රූපේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ රූපේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට ඔබට මීට මොහොතකට කලින් දැකපු රූපේ නැවත දකින්න පුළුවන් කමක් නැහැ. දැන් මේක කිව්වහම ඇතම් කෙනෙක් වරදවා ගන්නවා මේ කියන්නේ රූපේ නැහැ කියලා. මේ කියන්නේ එළියේ බාහිර රූපේ නැහැ කියලායි මේ කියන්නේ කියලා කෙනෙක් වරදවා ගන්නවා. දැන් මේ කියන්නේ පින්නතුනේ රූපය නැහැ කියන එක නම් අර ඇහැට වර්ණ රූපයක් විදිහට ආවේ මොකද්ද? නැතිනම් වර්ණ සටහනක් කියලා ඒ කියන්නේ මොකද්ද ඒක? ඒ නිසා මේ කියන්නේ රූපේ නැහැ කියන එක නෙමෙයි. මේ ඔක්කොම හිතින් හදාගෙන හිතින් දැනගන්නවා කියන එක නෙමෙයි. යම්කිසි අනිත්‍ය වුණ දුක්ඛ ලක්ෂණයන්ගෙන්
විපරිණාමයට පත්වන රූපයක් තියෙනවා නම් ඒ බඳු රූපය බුදුරජාණන් වහන්සේ තියෙනවායි කියලා කියනවා. ඒ කෙබඳු රූපයක්ද? ඒ බඳු රූපය තමයි ඔය කතා කළ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත රූපය. ඒ රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. ඕක තමයි රූපයේ තියෙන යථා ලක්ෂණය. එතකොට රූපේහි තියෙන ඔය යථා ලක්ෂණය පිළිබඳව පින්නතුනි අපි නිවැරදිව අවබෝධ කරගන්නකොට රූපේහි තියෙන යථා ලක්ෂණය පිළිබඳව අපි නිවැරදිව අපි අවබෝධ කරගන්නකොට අපිට පේනවා පින්නතුනි අවිද්‍යාවෙන් අපි ඔසෝගත්ත දේ තියෙන ඇත්ත මොකද්ද කියලා. ඒ මොකද්ද? රූපය ඇතුලේ අපිට පේනවා අද නিত্য දුව ඒ වගේම සස්සත අවිපරිණාම ධර්ම බව. ඒ නිසා තමයි අපිට ඊයේ දැකපු දේ අද දකින්න පුළුවන්කම තියෙන්නේ. කලින් දවසක අහපු දේ අපිට අහන්න පුළුවන්කම තියෙන්නේ. දැන් පින්නතුනි මේ දේ මතනේ අපේ ලෝකය අද නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබ දැකපු දේවල් ආය දකින්න පුළුවන්, අහපු දේවල් අහන්න පුළුවන්, විඳපු දේවල් විඳින්න පුළුවන්. මේ දේ මත තමයි අපේ ලෝකය අද නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඔය නිර්මාණය වීම අපිට පේනවා චේතනාවෙන් පිළියෙල කරන ලද නිර්මාණය වීමක් මිසක කොයිම වෙලාවකවත් පවතින යථාර්ථය නෙමෙයි කියලා. චේතනාවෙන් පිළියෙල කරන ලද්දක් මිසක පවතින යථාර්ථය නෙමෙයි කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඇයි? පවතින යථාර්ථයේ උනේ බුදුරජාණන් වහන්සේ ඇතයි කියලා කියපු ලෝකයම් නුවණැත්තෝ ඉන්නවා නම් ඒ නුවණැත්තෝ ඇතයි කියලා කියන අනිත්‍ය වුණ දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත විපරිණාමයට පත්වන රූපයක්. ඒ රූපේ දැන් තිබිලා ඊළඟ මොහොතට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වුණාට අපිට හම්බෙන රූප මොකක්ද අද වෙලා තියෙන්නේ? ඔබ දැන් බලලා යන එක ඊළඟ මොහොතෙත් ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඒක කොතනද අපිට වැරදුනේ? වැරදුනේ පින්නතුනේ රූපයේ තියෙන අනිත්‍ය ලක්ෂණය අපි අවබෝධ කරගත්තේ නැතිකම. රූපයේ තියෙන අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇතයි කිව්වේ මොන රූපේද කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට අපි ඒක තේරුම් ගන්නකොට අපිට පේනවා හටගත් ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. හේතු නිසා හටගත්ත නම් යමක් ඒක හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒ විදිහටම අපිට හම්බෙනවා වේදනාව කියන ධර්මයේ ස්වභාවය. වේදනාව කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි විමසා බලනකොට ඒකත් අපිට ඒ විදිහටම හම්බ වෙනවා. මොකද්ද වේදනාව කියලා කියන්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දෙයක් නේ වේදනාව කියලා කියන්නේ. දැන් සැප දුක් උපේක්ෂා කියලා අපි වේදනාව බෙදා කතා කරනවා. එතකොට සැප දුක් උපේක්ෂා වශයෙන් මේ වේදනාව බෙදා කතා කරනකොට අපිට පේනවා වේදනාවෙහි තියෙන ස්වභාවය, වේදනාවෙහි තියෙන ලක්ෂණය ස්වාධීනව Tamanට විඳීම කියලා දෙයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. වේදනාව උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයකින්මයි. වේදනාව උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයකින්මයි. එතකොට දැන් මේ වේදනාවෙත් අපිට කතා කරන්න පුළුවන් විදි තියෙනවානේ. වේදනාව පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් විදිහින් තියෙනවා. කොහොමද? අපි අද විඳින වේදනාවක් තියෙනවානේ. මොනවාද අපි විඳින වේදනාව? අපි හොඳ රූප දැකලා අපි සතුටු වෙනවා, අපි ඒක විඳිනවා. අපි රස ස්පර්ශ මේ දේවල් අපි විඳිනවා. මේ තමයි අපි විඳින විඳීමද. මේ වලට කියන අපි හොඳ දේවල් විඳින ඒවලට සැප වේදනා කියලා. එතකොට අපි යම් යම් දේවල් හැමුවේ අපි දුකටපත් වෙනවා. එතකොට අපි කැමති දේවල් ඒ විදිහට නොලැබෙනකොට අපි මානසිකව ඇද වැටෙනවා. අපිට ජීවිතේට දුක ගලාගෙන එනවා. එතකොට අපි ඒකට කියනවා දුක්ඛ වේදනා කියලා. ඒ වගේම ඇතැම් දේවල් අපි අසුරු කරනකොට ඒක සැපත් නොවි දුකත් නොවි පවතින දේවල් තියෙනවා. අපි ඒවලට කියනවා උපේක්ෂා වේදනා කියලා. දැන් මේ වේදනා තුන තමයි පවතින්නේ. එතකොට ලෝකයේ තුල අපි මේ විදිහට වේදනාව කියන දේ පවත්වාගෙන යනකොට වේදනාවේ තියෙන යථාර්ථය මොකද්ද? වේදනාව හටගෙන තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එතකොට ලෝකයේ යම්කිසි වේදනාවක් තියෙනවා නම් ඒක ස්පර්ශයෙන් හටගත්ත වේදනාව ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි වේදනාවෙහි තියෙන ස්වභාවය. එතකොට දැන් මේ වේදනාව පිළිබඳව අපි කතා කරනකොට චක්කු සම්පස්සේ නැතිනම් ඇසෙන් රූපයක් දැනගන්නකොට කනෙන් සද්දයක් අහලා ඒක දැනගන්නකොට නාසයෙන් ගඳ සුවඳක් දිවෙන් රසයක් විඳලා දැනගන්නකොට මේ සෑම තැනකම පවතින පින්නතුනේ උපේක්ෂා සහගත වේදනාව.
ඇහැට පෙනෙන රූපයේ පේන බව තුල පෙනීම කියන බව නැතිනම් එතන පේන රූපේ දැනගන්නවා කියන එක ඇතුලේ කොයිම වෙලාවකවත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා සාගත වේදනාවක් කියන මේ දේවල් වල පැවැත්මක් ඇත්තේ නැහැ. පේන රූපය කියන දේ ඇතුලේ රූපේ පේනවා කියන කම සද්දය ඇහෙනවා කියන තැන ගඳ සුවඳ විඳිනවා කියන තැන අපිට රස විඳිනවා කියන තැන කිසිම විදිහකින් සැප සහගත වේදනාවක් ඇත්තේ නැහැ. දුක් සහගත වේදනාවක් ඇත්තෙත් නැහැ. ඒක ඇතුලේ තියෙන මොකද්ද? උපේක්ෂා සහගත වේදනාවක්. එහෙනම් කොහොමද අපි රූප දිහා බලලා සතුටු වෙන්නේ? අපි කොහොමද සද්ද අහලා සතුටු වෙන්නේ? අපි කොහොමද ගඳ සුවඳ විඳලා අපි සතුටු වෙන්නේ? අපිට පේනවා. ඒ සතුට උපද්ද ගන්න එක අපි උපද්ද ගන්නේ ඇත්තටම අර පවතින ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව කියන තැන ඉක්මවා ගිහිල්ලා අපි මනස තුල චේතනාවෙන් පිළියෙල කරගත්ත දෙයකින් ලැබෙන ආස්වාදයක් අපි විඳින්නේ. මනස තුල චේතනාවෙන් පිළියෙල කරගත්ත දෙයක ආස්වාදයක් තමයි අපි සැප වශයෙන් කල්පනා කරන්නේ. එකයි ඔබ රූපේ පිළිබඳව කල්පනා කරනවා නම් ලස්සන රූපයක් ඔබ හිතින් සතුටටපත් වෙනවා නම් ඒ රූපේ පිළිබඳව කවදාවත් ඒක රූපය දකින මොහොතේ ඔබට ඇති වෙච්ච දෙයක් නෙමෙයි. ඒක රූපේ ඇතුළේ තිබිලා ආපු දෙයක් නෙමෙයි. ඒ රූපේ ගෝචර කරගත්ත ඇහි තිබෙත් නැහැ. ඒක දැනගත්ත හිතේ තිබෙත් නැහැ. මොකද හිතෙන් ඉස්සෙල්ලම දැනගන්නේ වර්ණ රූපයක් විදිහට විතරයි. ඒ පිළිබඳව කල්පනා කරලා මේක හොඳයි කියලා සුබ වශයෙන් ඔබ හිතලා සුබ වශයෙන් හිතනකොට ඒකට කැමැත්ත ඇති වෙලා අන්න ඒ කැමැති වෙන දේ රූපේ පැත්තේ තියනවා කියලා ඔබ ග්‍රහණය කරගත්තට පස්සේ ඔබට හසු වෙනවා ඒ බඳු වූ රූපයක් බාහිර ලෝකයේ තුල පවතිනවා කියලා ගන්නකම්. එතකොට දැන් අපි විඳින්නේ මොකද්ද? අපි විඳින්නේ අර දකින්න ආසාව තිබුණු රූපය නැවත නැවතත් එළියේ තියනවා කියන කම නිසා අපි එළියට ගිහිල්ලා අපහු විඳිනවා. දැන් අපිට පුළුවන් වුණ ඔය මනසිත තියෙනකොට ඔය මානසිකාරයේ පවතිනකොට අපිට රූපේ සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා දැන්. රූපේ පැත්තෙන් එන සැප අපිට විඳින්න පුළුවන් දැන්. දැන් හැම වෙලාවකදීම අපි රූපේ තියෙන සැප විඳින්න පුළුවන් මනසක ජීවත් වෙනවා. දැන් ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක් නෙමෙයි. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක් නෙමෙයි කියලා කියන්නේ. ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත කියන නුවණ නැතිකම නිසා තමයි අපිට ඒකේ සැප විඳින්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්තම් කොහොමද ඔබ ඊයේ දැකපු රූප ආයෙත් දැකලා සතුට වෙන්න පුළුවන් කියලා හිතන්නේ? මීට මොහොතකට කලින් දැකපු එක ආයෙ දකින්න පුළුවන් කියලා ඔබ සතුට වෙන්න පුළුවන් දේ රූපේ පැත්තේ දකින්නේ කොහොමද? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා දකිනවනේ. එනිසා මේ අනිත්‍ය වුණ වේදනාව ගැන කතා කරනවා නම් එයාට කතා කරන්න වෙන්නේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාව ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක. එතකොට දැන් අපිට ඒ ධර්මයේ පිළිබඳව හිතලා නැවත එහෙ දෙයක් තියනවා කියලා අපිට තියන්න ඉතුරු වෙන්නේ නැහැ. ඉඩ ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආලම්බනයන් බාහිරට පනවන නිමිති අපි ඉතුරු කරන්නේ නැතුව අපි දකිනවා ඒ වේදනාවේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනකම්. ඒ වගේම සංඥාවේ සංස්කාරයේ විඥානයේ මේ විදිහට ඒ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න භාවයේ දකිනවා. වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා වගේම සංඥාව සංස්කාරයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. වේදනා සංඥා සංඛාර කියන මේ තුනම. විඥානය කියන එක නාම ධර්මතා ටික නිසාත් රූපය කියන ධර්මතා ටික නිසාත් හටගන්න දෙයක්. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ පවතින්නේ. එතකොට නැත්තම් නාම රූප කියන මේ ධර්මතා දෙක උපස්තම්භක වෙනවා විඥානයේ පැවැත්මට. එතකොට දැන් මෙන්න මේ ධර්මතා දෙක නැතුව යනකොට මේ විඥානයේ පැවැත්මක් නැතුව යනවා. දැන් මෙන්න මේ විදිහට අන්‍යෝන්‍ය පැවැත්මක් මේ තුල තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ ස්කන්ධ පංචකයම හේතු ඇතිකල්හි හටගත්ත හේතු නැති වෙනකොට නැතිව යන ධර්මතා ටික. ස්කන්ධ පංචකයේ හේතු ඇතිකල්හි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මතා ටික. එතකොට අන්නේ හේතු ඇතිකල්හි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන මේ අනාත්ම ධර්මතා ටික පිළිබඳව කෙනෙක් ආත්ම සංඥා උපදව ගන්නවා නම් කෙනෙක් නිත්‍ය සංඥා උපදව ගන්නවා නම් ඒක තමයි ලෝකේ වැරදි බුදුරජාණන් වහන්සේලා වැනි සත්පුරුෂයන් වහන්සේලා එබඳු වූ දෙයක් ලෝකේ නැතයි කියලා සම්මතයි. ඒ කියන්නේ පවතින රූප කියලා දෙයක් තියනවා කියන එක තියනවා නම් පවත්නා රූපයක් හමු වෙනවා නම් එබඳු රූපයක් නැහැයි කියලා සම්මතයි.
නුවණැත්තන් විසින් වෙනස් වෙන විපරිණාමයටපත් වෙන අර විදිහට හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ඒබඳු රූපයක් ඇතයි සම්මතයි. හැබැයි මේ රූපය අම්මා තාත්තා දුව පුතා අපිට ආස කරන්න පුළුවන් කැමති වෙන්න පුළුවන් වටිනාකමකින් යුක්ත දේවල් විදිහට හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි සත්පුරුෂයෙකුගේ තියෙන මනසේ තියෙන ස්වභාවය. සත්පුරුෂයෙකුගේ තියෙන මානසික ලක්ෂණය තමයි ඒක. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේයතාපි භික්කවේ උපලංවා පදුමංවා පුණ්ඩරීකංවා උදකේ ජාතං උදකේ සංවද්ධං. දැන් මහණෙනි යම් කිසි විදිහකින් දියෙහි හටගත් උපලංවා පදුමංවා උපුල් මානෙල් මලක් හරි නෙළුම් මලක් හරි යම් කිසි විදිහකින් ජලයේ හටගත්තාම ඒක හටගන්නේ ජලයේ. එතකොට ඒ ජලයේ හටගෙන එතකොට උඩට මතුවෙනවා. ජලයෙන් උඩට මතුවෙනවා. හැබැයි උඩට මතු වුණාට ඒක ජලයේ ඇතුලේ නොතිබී ජලයෙන් දියෙන් උඩට මතුවෙලා පිපෙනවා. හරියට අර දේ ස්ථාපනයේ නොවි. ස්ථාපනයේ නොවි කියලා කියන්නේ වතුර ඇතුලේ ගිලෙන්නේ නැතුව වතුර ඇතුලේ පිහිටා සිටින්නේ නැතුව වතුරෙන් උඩට මතුවී ඒ පියුම ඒ නෙළුම් මල හෙළ පියුම මේක පිපෙනවා. එතකොට අන්න ඒ වගේ තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? තථාගතෝ ලෝකේ ජාතෝ තථාගතෝ ලෝකේ සංවද්ධෝ ලෝකං අභිභූය විහෙරති අනුපලිත්තෝ ලෝකේනාති. ලෝකය මැඩ වාසය කරනවා ලෝකයේත් එක්ක අනුපලිත්තව. ලෝකයේත් එක්ක මොකද්ද වෙන්නේ නැත්තේ? නොගැටී වාසය කරනවා. එතකොට දැන් ලෝකයේ තුල තමයි හටගත් එක තමයි සම්මුතිය කියලා කියන්නේ. සම්මුති පැවැත්මත් එක්ක නොගැටී හැබැයි සම්මුති පැවැත්ම අභිභවා ගිහිල්ලා වාසය කරනවා. රූපයේ ස්වභාවය තමයි අනිත්‍ය සංකත විපරිණාම ධර්ම. අනිත්‍ය ස්වභාවය සංකත සහ විපරිණාමයට පත්වන ස්වභාවය. වෙනස් වෙන ස්වභාවය. එබඳු ස්වභාවයකින් යුක්ත රූපය දකින බුද්ධ ආදී සත්පුරුෂයෝ එබඳු වූ රූපය සත්වයේක් පුද්ගලයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් විදිහට දකින්නේ නැහැ. වටිනකම් ඇති දෙයක් වටිනකම් නැති දේවල් හැටියට දකින්නේ නැහැ. දකින්න රූපයක් හමුවන්නේ නැති නිසා. ඒක තමයි වැදගත්ම දේ. දකින්න රූපයක් හමුවන්නේ නැති නිසා. මොන විදිහේ රූපයක්ද හම්බ වෙන්නේ නැත්තේ? නිට්ටය වූ එක දිගට පවතින සස්සත වූ සාස්වත වුණ දුව වූ නිශ්චලව පවත්නා අවිපරිණාම ධර්ම වෙනස් නොවන රූපයක් හමුවන්නේ නැති නිසා උන්වහන්සේලාට එබඳු රූපයන්හි අම්මා තාත්තා ආදී වටිනා දේවල් නොවටිනා දේවල් ආදී සංකල්ප පවත්වන්නේ නැහැ. සංකල්ප පවත්වන්න ඉඩක් නැහැ. හැබැයි කෙනෙක් හිතනවා නම් එහෙමයි කියලා දැන් සමහර වෙලාවට මේ දෙක මිශ්‍ර කරගත්තාම තමයි ඇතැම් අයට ප්‍රශ්න මතුවෙන්නේ. දැන් අහනවා සමහරලාට ඒකට රහතන් වහන්සේ අම්මා බලන්න යන්නේ. වෙනතුනේ යන්නේ නැතුව නෑ මේ දැන් මේ කතා කළානේ මේ වතුර ඇතුලේ මේක හටගෙන හැබැයි වතුරේ නොතවරී ඉන්නවා කියලා. අන්නේ නොතවරී ඉන්න ටික තමයි ඒ නිර්වාණය නිසා අවබෝධයෙන් ඇති කරගත්ත ප්‍රඥාව. එතකොට දැන් අපිට සම්මුති ලෝකයේ තුල ජීවත් වෙන්න සිද්ධ වෙනවානේ. එතකොට සම්මුතිය තුල ජීවත් වෙනකොට පරමාර්ථය පිළිබඳව තිබුණු ප්‍රඥාව අතහැරිලා ගිහිල්ලා නැහැ. ඒකයි වැදගත් ඒ බවටපත් වෙන්නේ. ඔකට තේරුම් ගන්න පහසුම සරලම දේත් ඊටාම ඉක්මනින්ම අවබෝධ කරගන්න පුළුවන් උපමාවක් විදිහට මම කියන්නේ. අපි කණ්ණාඩි ඉස්සරහට යනකොටයි ත්‍රිසංගත සතෙක් කණ්ණාඩි ඉස්සරහට යන එකයි දෙන්නගෙම යෑම සහ දැකීම එකක් වුණාට දෙන්න ප්‍රතිචාර දක්වන්නේ තැන් දෙකක ඉඳලා. එයා කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා හිතාගෙන එතනට යනකොට අපි යනකොට පේනවා අයින් වෙනකොට අයින් වෙනවා කියලා දන්න නිසා යනවා. ඒ නිසා එයාට ඇතුලේ ඉන්න කෙනා ගැන හිතන්න පුළුවන්කම තිබුණට අපි ඇතුලේ ඉන්න කෙනා ගැන නොහිතා කටයුතු කරනවා. හැබැයි කණ්ණාඩි ඉස්සරහට දෙන්නටම යන්න පුළුවන්කම තියෙනවා. දෙන්නම යන දිහා බලාගෙන ඉඳලා පැත්තක ඉඳලා කිව්වොත් අර දෙන්නම යන්නේ නා. දෙන්නම ඉන්නේ කණ්ණාඩිය ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන කියලා කිව්වොත් එහෙම ඒක සාධාරණ පිළිතුරක් නෙමෙයි. ඒ නිසා අපිට තියනවා පින්නතුනේ මෙන්න මේ විදිහේ වටිනා ගැඹුරු දර්ශනයක් අවබෝධ කරගන්න. එතකොට මේ දර්ශනය අවබෝධ කරගන්න යනකොට අපිට මේ ධර්මයන් පිළිබඳ විශ්ලේෂණය කරගන්න අවශ්‍ය පරාසය පිළිබඳ අපිට දැනුමක් තියෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේ අවබෝධයට යන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මෙතනදී රූපේ තියෙනවද රූපේ නැද්ද කියන කතාවක් නෙමෙයි කතා කරන්නේ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීමක් ගැනයි කතා කරන්නේ.
අනිත්‍ය ලක්ෂණය පිළිබඳ අවබෝධ කර ගැනීමකුයි කතා කරන්නේ. එතකොට මේ විදිහට කතා කරනකොට දුක්ඛ ස්කන්ධ ටික හටගෙන දුක්ඛ ස්කන්ධ ටිකේ නිරෝධය අපිට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ස්කන්ධ ටික පිළිබඳව යම් තාක් නිමිති සමුදායක් හදලා චේතනාවෙන් පිළියෙල කරගන්න ලෝකයක් තිබුණා නම් ඒ බඳු ලෝකය එතන නිරුද්ධයි. ඒක තමයි විමුක්තිය. මොකෙන්ද මිදිලා තියෙන්නේ? නැතිනම් විමුක්තියටපත් වෙලා තියෙන්නේ කොතනින්ද? මුළු සමස්ත ලෝකෙම මිදිලා. තෘෂ්ණාව නැති කළා තණ්හාව පවත්තන තැනක් දෙයක් නැහැ. තෘෂ්ණාවෙ මිදිලා. ඒ නිසා පිනතුනි අපි අද අවබෝධ කරගන්න යායුතු තැන තමයි උතන. දැන් ඔය තැන අවබෝධ කරගන්න යන්න කියලා අපි කියනකොට අපිට ඒක පටන් ගන්න තැනක් තියෙන්නට අවශ්‍යයි. කොතනින්ද අපි පටන් ගන්න? පිනතුනි මෙතෙන්ට යන්න අවශ්‍ය නම් අපිට පටන් ගන්න තියෙන්නේ වෙන කොහෙන්වත්ම නෙමෙයි. අපිට පටන් ගන්න තියෙන්නේ මේ ධර්මයන් පිළිබඳව අපි ඉස්සෙල්ලාම මානසිකාරයේ කළ යුතු ක්‍රමය අසා දැන ගැනීම කියන දේ තුලින්. රූපය කියන්නේ කොහොමදද? වේදනාව කියන්නේ කොහොමදද? සංඥාව, සංඛාරය, විඥානය කොහොමදද කියන එක දන්නේ නැත්නම් අපි මොකක් ගැනද මානසිකාරය පවත්වන්නේ? ඒ නිසා මානසිකාරය පවත්වන්න කලින් අපිට මේ දේවල් පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන්නට අවශ්‍යයි. ඒ දැනුම අවබෝධය කරා ඊට පස්සේ අපිට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකට තමයි අපි පළවෙනියටම සුත්තමේ ඥානය කියන දේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ ටිකෙන් දැනගත්ත දේ තමයි සත්‍ය ඥානයක් විදිහට දැනගෙන කෘත්‍ය ඥානයක් විදිහට යට වඩන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දෙයම තමයි යට කෘතඥානයක් විදිහට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ කාරණා ටික පිළිබඳව අපි කතා කරනකොට ඔබට දැන් පැහැදිලි ඇති මේ කතා කරන්නේ අර සම්මුති ලෝකය තුළ අපි කතා කරන සම්මුතිය තුළ සම්මුතිය ඇතුළේ ජීවත් වෙන සම්මුතිය ඇතුළේ තියෙන කටයුතු කරන තැන විවරණය කර ගැනීමක් නෙමෙයි. ඒක ඉක්මවා අපි ගිහිල්ලා ලෝකෙන් මිදෙන්නේ කොහොමද කියලා ලෝකෝත්තර දර්ශනයක් පිළිබඳවයි කතා කරන්නේ. එනිසා ලෝකෝත්තර දර්ශනය කවදාවත් සමානුපාත කරන්න පුළුවන් කමක් නැහැ අපේ ලෞකික දර්ශනයට. එනිසා මේක දෙකක් හැටියට තේරුම් ගන්නට අවශ්‍යයි. මේ දෙක හැටියට තේරුම් අරගෙන ඔබ රූපය ප්‍රතිවේද කිරීම සඳහා ඔබ අද දවසේදී වෑයම් කිරීම පටන් ගන්න. ඒක තමයි ආරම්භයක් හැටියට අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකේ පළවෙනිම දේ තමයි ඔබ රූපය විදිහට තේරුම් ගන්නට අවශ්‍යයි. රූපේ විදිහට තේරුම් ගන්නට කියලා කියන්නේ දැන් අද අපි රූපය තේරුම් අරගෙන තියෙන්නේ අනිත්‍ය වූ රූපය හැටියට නෙමෙයි, දුක්ඛ වූ රූපය හැටියට, විපරිණාම ධම්ම වූ රූපය හැටියට නෙමෙයි. අපි රූපය පිළිබඳව තේරුම් අරගෙන තියෙන්නේ නিত্য වූ සුඛ වූ අවිපරිණාම ධම්ම වූ රූපයක් විදිහට. ඒ නිසා තමයි අපිට ඊයේ දැකපු දේවල් අද දකින්න පුළුවන්, අද දකින්න දේවල් හෙට දකින්න පුළුවන් කියලා මේ ලෝකේ ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා තමයි ජීවිතේට දුක කියන දේවලුත් ගලාගෙන එන්නේ. දේවල් වෙනස් වෙනකොට කොටින්ම අපේ ජීවිතයේ එදිනෙදා පැවැත්ම තුළ එන සෑම ප්‍රශ්නයක්, ගැටලුවක්ම ප්‍රභවය වෙලා තියෙන්නේ. ඔන්න ඔය ආයතන ටික සංතරපණය කරන්න, ඔය ආයතන ටික සතුටින් තියන්න, නැතිනම් ඔය ටික හරහා හිත පිනවන්න යෑම තුළ. හැබැයි ඔය ටික හරහාම නිවෙන්න පුළුවන් නම් පින්නතුනේ අපිට වෙන දේවල් හොයන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපිට නිවීම කියන දේ, මිදීම කියන දේ, තෘප්තිය කියන දේ එතනින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා රූපය කියන තැනට ඉස්සෙල්ලා හිත තියාගත්තොත් ඒක තමයි පළවෙනිම දේ කියලා. ඇයි අපිට අද රූපය තුලනේ අපි අසුරු කරන්නේ. පේන දේවල්, ඇහෙන දේවල්, විඳින දේවල් කියලා වැඩිපුරම ආශ්‍රව ප්‍රමාණයක් ඇති කරගන්නේ කාමාවචර කාමභූමියේ සත්‍ය හැටියට රූපයත් එක්ක ගිහිල්ලා. දැන් අපිට පේනවා නම් රූපයේ ඇත්ත රූපයක් විදිහට. ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ. අපිට පේන්නේ අද රූපයක් විදිහට නෙමෙයිනේ මේක. අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන අර හිතේ ආශ්‍රව මගින් උපද්දලා දෙන සියල්ල මගින් රූපය ආවරණය කරලා තියෙන්නේ. දැන් ඕක පේන්නේ නැහැ දැන්. ඕක මේකේ යථාර්ථය පේන්නේ අර ඇත්ත ටික ඔක්කොම අයිසිං ගාලා වහලා තියෙන්නේ. ඒ නිසා ලෝකේ වටිනකම් අනුව මේක සම්පූර්ණ නොවටිනකම් අනුව මේ වහලා දාලා තියෙන එක ඇතුලේ අපි ඉස්සෙල්ලම රූපය කියන දේ පැහැදිලි කරගන්නවා. ඇහැට නම් පේන්නේ වර්ණ රූපයක්. වර්ණ රූපයේ ඇතුලේ ආයේ දකින්න එපා අම්මා තාත්තා ගෙවල් දොරවල් වටින නොවටින දේවල් තියෙනවා කියලා. වර්ණ රූපයක් විදිහට අල්ල ගන්න. හිතින් ග්‍රහණය කරගන්න. ඒක තේරුම් ගන්න ඔබ උත්සාහවත් වන්නට ඕන. ඒ නිසා ඔබට මේ පේනකොට ඇහැට රූප පේනකොට ඒ පැත්තට ඔබේ හිත නැවත පිහිටනකොට බැස ගන්නකොට නෑ ඇහැට ආව වර්ණ රූප මාත්‍රේ එතනම හටගෙන ඉතුරු නැතුව නැති වුණානේ කියන එකට ඔබ සිහිනුවන පවත්වන්න උත්සාහවත් වෙන්නට ඕනේ.
අන්න ඒ ආකාරයටම කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශය මේ දේවල් පිළිබඳව අපි උත්සාහවත් වෙනවා. ඔන්න අපිට රූපය කියන දේ රූපේ විදිහට දකින්න පුළුවන්. එතකොට අපිට පේනවා රූපය කියන්නේ එකක්, රූපේ පිළිබඳව අපි හිතෙන් විතර්ක කරලා උපදව ගන්න එක තව එකක්. එතකොට මේ දෙක කවදාවත් එකට දාලා අපිට එකක් හදාගන්න පුළුවන් කමක් නැහැ. හදන එකම වැරදි කියන එක එතකොට අපිට පේනවා. ඒ ප්‍රඥාව නිසා තමයි පින්නතුනේ කෙලෙස් ආශ්‍රව යටපත් වෙන්නේ, කෙලෙස් ආශ්‍රව බොහොම වේගෙන් ගෙවෙන්නේ. ඒ නිසා ඔබ උත්සාහවත් වෙන්න ඕනේ එතෙන්ට කොහොම හරි තමන්ගේ මනසපත් කරගන්න. ඒක තමයි බුද්ධිමත්කම කියලා කියන්නේ. ඒක තමයි මේ මනුස්ස ජීවිතය තුළ අපි උපදවා ගත යුතු දේ බවට පත්වන්නේ. ඒ නිසා එයට මේ වස්සාන ඍතුව තුළ අප්‍රමාදීව කටයුතු කරන්න ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඒ පූජනීය භික්ෂුන් වහන්සේලාගෙන්